සෝම හිමියන් අපවත් වුණාද? නොයසේ නම් ඝාතනය කළාද? වෙල්ලේ දෙපැත්ත සුළු කැපුම් ප්‍රවාහ දෙකක් දක්නට ලැබුණා. රුසියාවේ මහා කොමසාරිස්වරයාවත් දන්නේ නැහැ උන්වහන්සේ යන පසුව දරගන්න. මොමලින් කරන්න බෑ. එම්බම් කරන්නත් බෑ. උන්වහන්සේ වෘද්ධාබාධ සඳහා හොඳ අපේක්ෂකයෙක්. අපි මේ කතා කරන්න යන්නේ මීට අවුරුදු 16කට කලින් වෙච්ච සිද්ධියක් ගැන. හරියටම දිනවක් වවුණු සහිතව කිව්වොත් 2003 දෙසැම්බර් මාසේ 12 වෙනිදා මුළු ලංකාවම කම්පනයට පත් කරන විදිහේ ප්‍රවෘත්තියක් අපි හැමෝටම අහන්න ලැබෙනවා. ඒ තමයි අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් වීම සම්බන්ධ ප්‍රවෘත්තිය. මේ සිදුවීම ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික, ආගමික මේ හැම ක්ෂේත්‍රයක්ම ඊටාම තදින් දෙදරුම් කරන සිදුවීමක් බවට පත් වෙනවා. සෝම හිමියන් අපවත් වුණාද? නොයසේ නම් ඝාතනය කළාද? මේ ප්‍රශ්නය හැමෝම එකිනෙකා සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ මත විවිධ උපකල්පන මත විවිධ සිදුවීම් ලංකාවේ තැන තැන සිද්ධ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ වෙලාවක මේ ප්‍රශ්නේ හරියටම විසඳීමේ වගකීම එක්පසකින් නීතියට බාර වෙනවා. අනෙක් පසින් අධිකරණ වෛද්‍ය විද්‍යාවට බාර වෙනවා. එහිදී අධිකරණ වෛද්‍ය විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය තුළ ඊටාම ප්‍රවීණ චරිතයක් සහ කණ්ඩායමක් මේ වගකීම සිය කරමත තබා ගන්නවා. එහි වගකීම Tamanගේ කරමත මූලික කොට තබාගත් එවකට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා. අද වන විට අපි එතුමා හඳුනාගන්නේ මහාචාර්ය ආනන්ද සමරසේකර. ප්‍රොෆෙසර් අයිබෝන්. ප්‍රොෆෙසර් ලංකාවේ මේ වගේ සිද්ධි ගණනාවක් ඔබතුමා අතින් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඊටත් වඩා ඔබතුමායි සම්බන්ධයෙන් යම් යම් නිගමන නිකුත් කරලා තියෙනවා. මේ ප්‍රධාන මාතෘකාවට එන්න කලින් මට පුංචි හඳුන්වා දීමක් දෙන්න බලන්න. ජීවිත කීයක ඉරණම් කතාවේ ඇත්ත කතාව ඔබතුමා අතින් හෙළිදරව් වෙලා තියෙනවා. මගේ අත්දැකීම අවුරුදු 32ක කාලයක් තිස්සේ පශ්චාත්පන්න පරීක්ෂණ විතරක් 11500ක් පවත්වලා ඊට අමතරව අනිකුත් පරීක්ෂා කිරීම අධිකරණ වෛද්‍ය පරීක්ෂා රන් කරලා විශාල සංඛ්‍යාවක් අධිකරණ වෛද්‍ය අංශයෙන් තොරතුරු ලබා දෙනවා. ඒක අපි මේ විදිහට තේරුම් ගත්තොත් එහෙම බොහෝ විට කිසියම් මරණයක් සම්බන්ධයෙන් සියලු සාධක නිහඬ වන තැනක මෘත ශරීරයේම සාධකයක් බවට පත් කර ගනිමින් ඕහාරික වෛද්‍ය විද්‍යාව මූලික කොට ගනිමින් මේ සියලු කරුණුත් එක්ක ඊටාම තාත්වික නිගමන කරහා නීතිය රැගෙන යන්නට අවශ්‍ය මූලික සාධක වපසරි සකස් කිරීමේ බරපතල භූමිකාවක එතුමා නිරත වෙලා ඉඳලා තියෙනවා. මේ කරුණුත් එක්ක තියෙන මේ පරිණතභාවයත් එක්කම තමයි එතුමන්ට සෝම හාමුදුරුවන්ගේ අපවත් වීම නොයසේ නම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිබුණු සැකිය පිළිබඳ පරීක්ෂණය පැවරෙන්නේ. මට කියන්න සෝම හාමුදුරුවන් අපවත් වීම හෝ එවකට තිබුණු සැකිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් කතා වෙදී ඇයි මේ වගකීම ඔබතුමාට පැවරෙන්නේ? මොකද්ද එහි තිබුණු නීත්‍යානුකූල පරිසරය? එවකට මම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් හැටියට හිටියේ. ඒකට මේ ප්‍රදේශයේම ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළේ ප්‍රදේශයේම එකම විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා හැටියට මමයි කටයුතු කළේ. ඒ නිසා මේ විශේෂයෙන් විදේශීයව කෙනෙක් මැරිලා ඒකේ මృత ශරීරය පිළිබඳ නීති විද්‍යාත්මක පරීක්ෂණයක් අවශ්‍ය වුණාම ඒක යොමු කිරීමේ සම්ප්‍රදායන කෝඩව සිදු කරේ මාවත. මුන්වහන්සේ රුසියාවේ අපවත් වුණාම ඒ පිළිබඳ මృత ශරීරය මහත ගෙන්වා ගැනීම පිළිබඳ නීති සහ නීති විද්‍යාත්මක පැත්ත පිළිබඳ මගේ උපදෙස් විමසා හිටියා. දායක මේ මහරගම වජිරඥාන පන්සලේ කන්සෝම හාමුදුරුවෝ වැඩ සිටි පන්සලේ දායක සභාවලත් ඒ වගේම ඒකට සම්බන්ධ කටයුතු කරපු වෛද්‍යවරුන් මහාචාර්යවරුන් මේ පිළිබඳව මගෙන් උපදෙස් ලබා සිටියා. ඒකට ඒ අනුව මම උපදේශක තත්ත්වයෙන් උන්ට උපදෙස් දුන්නා. දැන් 2003 12 වෙනි මාසේ 12 වෙනිදා සෝම හාමුදුරුවෝ අපවත් වෙනවා කියන ප්‍රවෘත්ති අපිට ලැබෙනවා. මృత ශරීරය අපිට ලැබෙන්නේ කොච්චර කාලයක් ගිහිල්ලාද? දෙසැම්බර් 18. සෝම හාමුදුරන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් එවකට ලංකාවේ පරිසරය තුළ නිර්මාණය වෙලා තිබුණු වටපිටාව ඒ තරම්ම හොඳ පරිසරයක් නෙවෙයි. සියලු දෙනා හිටියේ බොහොම කනස්සල්ලෙන් ඒ වගේම කලබලෙන් ලොකු සැකයකින්. මృత ශරීරය ලංකාවට එන්නත් සතියකට ආසන්න කාලයක් යනවා. ඒකම ඔබට මතක නම් සමහර ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙනවා නිල නොවන විදිහට මෙන්න මේවා. සෝම හාමුදුරුවෝ ලංකාවට ආවේ කළු රෙද්දකින් ඔතලා. උන්වහන්සේගේ මృత ශරීරය තනින් තන කැපුම් සලකුණු තිබුණා. මේ සියල්ලත් එක්ක උන්වහන්සේ රුසියාවේදී ඝාතනය කළ බවට ප්‍රබල මතයක් සමාජයේ ව්‍යාප්ත වෙමින් තිබුණා.
මේවා බොරු කටකතාද මහාචාර්යතුමා? මම ඒක කටකතාවක්ද නැද්ද කියලා බැහැර කරන්නට මේ අවස්ථාව උත්සාහ කළේ නැහැ. එදා කරන්නේ කළේ නැහැ. නමුත් විද්‍යාත්මක පැත්තෙන් ඒ ඔය ඇතිවෙච්ච පැතිරෙන සෑම කටකතාවකටම ප්‍රශ්නකට අපි උත්තර මුත ශරීරයෙන් සොයාගත්තා. හොඳයි. මට තව පැහැදිලි කිරීමක් ඕන. ඔබතුමා මේක බැහැර කරන්නෙත් නැහැ කියලා කියනවනේ. පිළිගන්නවා කිව්වේ නැති වුණාට මම කෙටියෙන් මේ ප්‍රශ්නේ නැවත වරක් අහනවා. සෝමහාමුදුරුවන්ගේ මృత ශරීරය ලංකාවට ගේනකොට ඒක කළු පාටින් ඔතලද තිබුණේ. ඔව්. මృత ශරීරය. ඔව්. ඒකට හේතුවක් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ එතන يعني සිවුරක් චීවරයක් කිසිම දෙයක් තිබුණේ නැද්ද? තිබුණා. චීවරය අඳලා තිබුණා. ඒකට පිටින් සුදු රෙද්දකින් ඔතලා තිබුණා. මාංගාව මේ ඡායාරූප තියෙනවා මෙතන. මේ ඊළඟට ඒකට පිටින් මේක විශේෂයෙන් සකස් කළ බාහිර වන පෙට්ටියක තමයි දාලා තිබුණේ. ඒකේ ඇලුමිනියම් ෂීට් එකක් තියෙනවා තහඩුවක්. ඒ ඇලුමිනියම් තහඩුවට තුනෙන් කළු පාට ඉටරෙද්දකින් තමයි අවසාන වශයෙන් ඒක තැන්පත් කරලා තියෙන්නේ. මේ ආකාරයට ගුවන් මගින් ලංකාවට එවන මృత ශරීර සෑම එකක්ම මේ ක්‍රමවේදයට අනුව තමයි එවන්නේ. මොකද විශේෂ එකේ අපිට මේක අයිස් පෙට්ටියක නෙමෙයි. දව දින ගානක් යනකොට ඉඳසන්න නරක වෙන්න පුළුවන්. ඒක නිසා මේක රියලි අයිස්. ඒ කියන්නේ රියලි නයිට්‍රජන් ඩ්‍රයි අයිස් කියනවා ඒකට. ඩ්‍රයි අයිස් වල දාලා තමයි එන්නේ. ඒක දියර නයිට්‍රජන් වායුව. ඒකෙන් තමයි සීතකරණය කරන්නේ. අයිස් නෙමෙයි. ෆෝමලින් කරන්න බෑ. එම්බම් කරන්නත් බෑ. එතකොට ඒක දාලා ඒ අර විශේෂ ඒක තැන්පත් වෙන ආකාරයට දාලා කළු පාට රෙද්දකින් මොකද කළු පාට අර උෂ්ණත්වය එහා මෙහා උෂ්ණත්වය රඳා පවතිීමේ හැකියාව වැඩි ඇතුලේ. එතකොට ඒක තමයි සාමාන්‍ය මේක මේ ශරීරයට විශේෂිත වූ ක්‍රමයකට නෙමෙයි මේක. මේ වගේ එන පිටරට ඉඳලා එන මුත ශරීර තැන්පත් කරන ආකාරයට තමයි මේ සෝමසාමුරන්ගේ දෙහය තැන්පත් කරලා තිබෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඒ කළු පාට ආවරණයක පැමිණීම විද්‍යාත්මකයි. විද්‍යාත්මකයි. නමුත් මృత ශරීරයක් දැන් උන්වහන්සේ ඝාතනය කළ බවට කිසිම තොරතුරක් තිබුණේ නැහැනේ. එවැනි තැනක මృత ශරීරයේ කැපුම් තුවාල තිබුණාද? ඔව් ඒ කියන්නේ ඒකේ විශේෂ ස්ථාපිතවල සුළු කැපුම් තුවාල දෙකක් දක්නට ලැබුණා. බෙල්ලේ දෙපැත්තේ. එතකොට බෙල්ලේ කැපුම් තුවාලයක් තියෙනවා කියලා කියන්නේ ඒක බරපතල සැකයක් නොවේද? බෙල්ලේ කැපුම් තුවාලයක් තිබෙනවා කියුවාම මේ කැපුම් තුවාලේ මොකක්ද මොකක් නිසාද මොන කරුණක් අරබයාද කපුව කියලා අපි විද්‍යාත්මක පරීක්ෂා කරලා බලන්න. මේ මුන්වහන්සේගේ බෙල්ලේ කැපුම් තුවාල තියෙන මම කලින් කිව්වා වගේ දවස් 12 වෙනිදා ඉඳලා 18 කියන දවස් 6ක විතර කාලයක්. දවස් 6ක විතර කාලයකින් දවසක එකමාරක විතර කාලයක් ගොන්මතලේ එන්න ඕනේ. එතකොට මොළය කියන කොටස ඉතා ඉක්මනින් නරක වෙනවා. හයිඩ්‍රයිඩ් දේරය නයිට්‍රජන් වල දැම්මා. එතකොට ඒක නිසා ඒ විශේෂයෙන් මොළයට යන ලේනාර වගේ දා අඩු සාන්ද්‍රීය ෆෝමලින් ද්‍රාවණයක් ඉන්නත් කිරීම සිදු කළ යුතුයි. එහෙම නැත්නම් මුළු ශරීරයම කුණු වෙනවා. දැන් ඒකට ඒ සඳහා තමයි මේ කැපුම් දෙක දාලා තියෙන්නේ. ඉතින් ඇයි ඒකට මේ බෙල්ලෙන් කපන්නේ? ඒක මොකද බෙල්ලේ ප්‍රධාන ආහාර දෙකෙන් තමයි මේ ඇතුළට පම්ප් කරන්නේ. නාරෙ පිටට යන්න දෙන්නේ නැහැ. මృత ශරීරයක් ගුවන් මගින් ගෙනෙනකොට ඒට කිසියම් හානියක් අගතියක් හෝ තියෙන සාධක විනාශ වීම තියෙනකට වැඩිද සාමාන්‍ය තත්ත්වයට වඩා? මෙහෙම එකක් තියෙනවා. ඒ ගුවන් මගින් එනකොට ගුවන් ඒජන්සි බාරගන්නේ නැහැ. යම් යම් මේගොල්ලන්ගේ මේ අවශ්‍යතාවය සපුරලා නැත්තම් සාමාන්‍ය අවශ්‍යතාවය තමයි එම්බාම් කළ යුතුයි කියන්නේ. එක අවශ්‍ය එම්බාම් සර්ටිෆිකේට් එකක් ගන්න ඕනේ. එතකොට දැන් මේ දර අපි කියනවා එම්බාම් කරන්න එපා කියලා. එතකොට එහෙමනම් අඩුම වශයෙන් ඒ අත්‍යවශ්‍ය කරන කොටස එම්බාම් කිරීම දේහ සාන්ද්‍රණයකින් කරන්නට ඕනේ. දෙවෙනි කාරණාව තමයි
මොලේ නරක් වුණොත් අපිට ඒක පරීක්ෂණයට බාධාවක්. ඒ දෙකම වළක්වා ගැනීමට මේ අඩු සාන්ද්‍රික මොමලින් හිසේල් ප්‍රධාන ලේනාර දෙකට අඩු ප්‍රමාණයකින්වත් ඇතුල් කර දීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබතුමා අතට ඒ මృత ශරීරය පත්වන විට ඒ තිබුණු සාධක ප්‍රමාණවත්ද සාධාරණ විනිශ්චයක් ලබා දෙන්නේ නැත්නම් සාධක මොනවාර විනාශ වෙලා තිබුණාද? සමස්තයක් වශයෙන් ගත්තොත් ඒ කියන්නේ කිසිම සැකයකින් තොරව මරණයට හේතුව මෙයයි කියලා නිගමනය කිරීමට සාධක තිබුණා. ඒ මරණයට හේතුව මෙයයි තීරණය කිරීම සම්පූර්ණයෙන්ම එවකට අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරගේ තනි තීරණයක්ද? කවුද තීරණය කළේ? කුඩා කාලේ ඉඳලා යන පන්සලක් තමයි මාර්ගම ධර්ම ආයතනය කියන්නේ. එතකොට ඒක නිසා ඒක මේ කටයුත්තට පහසුවක් වුණාද දුෂ්කරතාවයක් වුණාද? ඒ කටයුත්තට කිසිම බාධාවක් වුණේ නැහැ. මොකද මගේ වෘත්තීයමය ක්‍රියාකාරීත්වය සමානයි. එතකොට එතින්දි මම යෝජනා කළා ඔය තිබෙන වාතාවරණයත් එක්ක ගත්තාම මේක වඩාත්ම සුදුසු වෙන්නේ මණ්ඩලයක් මගින් කිරීම කියන එක. ජ්‍යෙෂ්ඨ මණ්ඩලයක් මගින් කිරීම කියන එක. එතින්දි මම යෝජනා කළා මේක මට එන නිසා මොකද අපේ ලංකාවේ පශ්චාත්පන පරීක්ෂණ පවත්වන්න නීතිමය ප්‍රතිපාදනය සලසලා තියෙන්නේ මේ ක්‍රිමිනල් ප්‍රොසිඩියර් කෝඩ් එක. කියන්නේ අපරාධ නඩුදාන සංග්‍රහය. ඉස්සෙල් පරිච්ඡේදයට. එහි එක වෛද්‍යවරයාටයි ප්‍රතිපාදන තියෙන්නේ එක පරීක්ෂකවරයයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ අනුව පරීක්ෂක කණ්ඩායමක් සම්බන්ධ කරගැනීමේ නීතිමය ගැටලුවක් ඇති වෙනවා. මම කිව්වා මේක අපි වඩාම සුදුසු කරන්න මේ විදිහට එක පුද්ගලයෙක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් දායක සභාව විසින් මේ නම් කරන්න යෝජනා කරා. එතකොට බෞද්ධයන් නොවන දැන් මෙතන බෞද්ධ කතෝලික මූලධර්මවාදී ප්‍රශ්නයක් ඒ වෙනකොට ඇවිල්ලා තිබුණා. ඒක නිසා තනිකර බෞද්ධයෝ ඔකට සම්බන්ධ වුණොත් විතරක් ඒකේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. විශ්වාසනීයත්වය පිළිබඳ. නිසා මම යෝජනා කළා බෞද්ධ නොවන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍යවරයෙකු සහභාගී විය යුතුයි කියලා. ඒ වගේම මගේත් සහ දායක සභාවේ එකඟත්වය මත හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු අධීක්ෂණ තත්ත්වයට ඒ කියන්නේ ඔබ්සර්වේෂන් ස්ටේට් කියන අටතේ මේකට සහභාගී වෙ යුතුයි. එතකොට ඊට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් සහභාගී වෙන මේ කණ්ඩායම වගේ කර යුතුයි කියලා මම කිව්වා මම කතා කරන්නම්. පශ්චාත්පන පරීක්ෂණය පිළිබඳ මට දැනුම් දීමක් කළාම මේ පොලිසිය මගින් මම ගම්පහ මහේස්ත්‍රාත්වයට කතා කරනවා. ඒ අනුව ඒ කාලේ හිටපු සමන් වික්‍රමාරච්චි ප්‍රධාන මහේස්ත්‍රාත්වයා ගම්පහ සමග මම මේ පිළිබඳව සාකච්ඡා කළා. ඔය කණ්ඩායම පත් කිරීම ගැන. එතුමාගේ මතය වුණේ මාර්ගීය ප්‍රේමයි. නීතිමය ප්‍රතිපාදන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් එතුමා උපදෙස් දුන්නා මට මම ඔබට යොමු කරනවා. ඔබට අවශ්‍ය නම් ඔබ කණ්ඩායම පත් කරගන්න. පත් කරගෙන මට දන්වන්න. එන්න මේ හේතු නිසා මේ විදිහට කරනවා කියන්නේ. ඒකට ඒ අනුව කටයුතු කළා. ඒ කණ්ඩායමේ 5 දෙනෙක් හිටියා. 5 දෙනෙක්. හොඳයි. දැන් අපි කතා කරමු මේ සිදුවීම මොකක්ද කියන එක. සෝමහාමුදුරුවෝ ඇත්තටම අපවත්තුනේ කොහොමද? නොසනම් කිසියම් සැකයක් තිබෙනවාද? දැන් මේ සිදුවීම ඔබතුමාලා ලෙහා ගන්නේ කොහොමද? කොතනින්ද පටන් ගත්තේ? නිදහස තිබුණා තමුන්ගේ මතය තමුන් එක් පුද්ගලයාට මේ පිළිබඳ තමුන් නිරීක්ෂණය කරලා මතය එකම වෙලා අවසානයේ අපි එකඟ වෙලා හරි එකඟ නොවන ආරාම මොනවද පිළිබඳ ඒ පදනම තමයි පළවෙනි එක. දෙවෙනි එක තනිකරම විද්‍යාත්මක පදනමක් මට කරයි අපි යන්නේ. දෙවෙනි කාරණා මුලින්ම නිරීක්ෂණය කරලා සත්‍ය තොරතුරු ෆැක්ට්ස් සාධක සොයා ගැනීම තමයි ආරම්භ කළේ. ඒ සාධක සොයා ගැනීමේදී කටකතා නොයෙකුත් දේවල් පිළිබඳ ප්‍රතිරයන් දේවලුත් අපි
යොමු කළා අපේ අවධානය. යොමු කළා ඒකට ඒකේ සත්‍යතාවයක් තිබෙනවද නැද්ද කියන එක. සොයා බලන්නට පශ්චාත්මක පරීක්ෂණයේදී සමහර අවස්ථාවලදී විශේෂ පියවරල් සඳහා ගියා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මරණ පරීක්ෂණයක් කරනකොට අපි එහෙම දෙයක් කරන්නේ නැහැ නේ. මේ මරණ පරීක්ෂණයේදී කටකතා පවා යම් ප්‍රමාණයකට සලකා බැලුවා මේ මරණයට හේතුව බලන්න. ඔව් ඒ කටකතා කියන්නේ සාමාන්‍ය කටකතා නෙමෙයි. රටේ ඇතුළත තිබිච්ච අර තත්ත්වය සහ ප්‍රවෘත්තිකාරී මේකට ආගම සම්බන්ධ කරගෙන ඇති වෙච්ච ප්‍රශ්න විපකුත් තිබුණ නිසා. මේ මරණ පරීක්ෂණ සිද්ධ කරන තැන කොතනද? උතුරුකොළඹ මාරෝහලේ මුත්සාරල්ලාට. මේ මෘත ශරීරය කෙලින්ම ආවේ උතුරුකොළඹ මහරෝහලටද? කටුනායක ගුවන්තොටුපොළින් කෙලින්ම ගෙනාවේ මුත්සාරල්ලාට. හොඳයි. දැන් මෘත ශරීරය පරීක්ෂා කිරීමේදී ඔබතුමන්ලා හඳුනා ගන්න විශේෂ ලකුණු මොනවද මේ ඝාතනයක් හෝ ඝාතනයක් නොවේද යන්න පැහැදිලි කර ගැනීම සඳහා? පළවෙනි මෙතන ඉතාම වැදගත් වන දේ තමයි මරණයට නිශ්චිත වශයෙන් හේතු. ස්වාභාවික වෙන්න පුළුවන්, නොවෙන්නට පුළුවන්. හේතු හොයාගන්න ප්‍රමාණවත් සාක්ෂි නැති වෙන්න පුළුවන්. ඒ කාරණා නිරීක්ෂණයකට සොයා ගැනීම. ඒක තමයි පළවෙනිම කළේ. ඒක හඳුනා ගැනීම ඒක මූලික කරුණු ටිකක් තියෙනවා සම්පූර්ණ වෙන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ රෝග ඉතිහාසයන් ලංකාවේ රුසියාවේ දිගින් අපිට ප්‍රතිකාර ලැබුණා නම් මොන ඒ පිළිබඳ රෝග ඉතිහාසයක් මොකද අපි ගෙන්නව ගත්තා මේ මුළු කාලය තුල මාස දැන් 11 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ අතොල්ලුකල දවසේ ඉඳලා මේ යන දක්වා සම්පූර්ණ සටහනල රෝහල සහ අපේ තානාපතිවරයා විසින් සාතික කරනලද අධිශපත තානාපති කාර්යාලය නිලධාරියෙක් වශයෙන් අපිට කරත් බාරයි. හොඳයි. ඒක අපි ට්‍රාන්ස්ලේට් කරවුවා රුසියාවේ ඉගෙනගත්ත වෛද්‍යවරුන් දෙන්නෙක්. ඒ මොනවද සඳහන් වුනේ? ඒ කියන්නේ කරපලා තිබෙන එක ලොකු ගණනාවක් එකක්. ඒ සඳහන් වුනේ ඒ ප්‍රතිකාර ස්වාමීන් වහන්සේ කවද ඇතුළුනේ එතනකට තත්ත්ව මොනවද? කරපු ප්‍රතිකාර මොනවද? සංකූලතා ඇති වෙච්ච මොනවද? ඊට පස්සේ මේ අවසාන අවස්ථාවේදී මොකද ඇති වුනේ? ඒ සියලු වෛද්‍යවරුන්ගේ මතයන් ඒක කොහොමද සඳහන් තියෙනවා? ඒ හදයිසක සෝම හිමියන් රුසියාව බලා ගිය ගමන පිළිබඳ මොනවද ලැබුණු තොරතුරු? මොකක්ද ඒ ගමනට හේතුව? ඒ ගමනට හේතුව ඇටියට අපිට ඒ වෙනකොට ප්‍රකාශ කළේ උන්වහන්සේට ආරාධනාවක් ලැබුණායේ සෙන්ට් පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය පිරිනැමීමට ඒ අනුව ඒ ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා උන්වහන්සේ රුසියාවට වැඩම කළා. උන්වහන්සේ නිරුපද්‍රිතව රුසියාවට වැඩම කළා කියන්නේ මොන හරි සාධක ඔබතුමාලා ගාව තියෙනවද? උන්වහන්සේ රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් ස්පිරිතාලයට ඇතුල් වෙනකොට පැහැදිලි කරන්නකෝ උන්වහන්සේ යන්නේ රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයට. දැන් ඔබතුමා කියන්නේ විශ්වවිද්‍යාලයට යන්නේ උපාධිය ලබා ගන්න. නමුත් උන්වහන්සේ ඉස්සෙල්ලා ගියේ සෙන්ට් පීටර්ස්බර්ග් තියෙන මේ බෞද්ධ පන්සලක් තියෙනවා. ඒ පන්සල තමයි යන්නේ. පන්සලේ ඉඳලා තමයි උපාධියට යන්නේ. ඒක මේ තානාපතිවරයාගේ සටහනක් තියෙනවා. එතකොට ඒ යනකොට උන්වහන්සේ මොස්කව් වලට ගිහිල්ලා මොස්කව් වලින් තව ෆ්ලයිට් එකක් අරගෙන සෙන්ට් පීටර්ස්බර්ග් වලට ගිහිල්ලා සෙන්ට් පීටර්ස්බර්ග් වලින් වාහනයක් අරගෙන යනවා පන්සලට. පන්සලට යනකොට උන්වහන්සේට තදබල ලෙස අසනීපයි. ඒකට මේ ලැබුණ වාර්තාව අනුව උන්වහන්සේ කියලා තියෙනවා මට අමාරු වුණා ස්පිරිතාලයකට යන්න. යනවා වහාම සෙන්ට් පීටර්ස්බර්ග් නාගරික රෝහල වෙත උන්වහන්සේ ඇතුළු කරන්න කටයුතු කළා. ඒ රෝහලේදී උන්වහන්සේගේ රෝග නිදානය මොකක් හරි හඳුනාගත්තද? දුන්න ප්‍රතිකාරම හෝ මොන හරි සම්බන්ධයෙන් තොරතුරු තියෙනවද? ඔව්. ඒ මොකද එතන වෙලා තියෙන්නේ? එතෙන්දී ඒ කියන්නේ උන්වහන්සේ සෙන්ට් පීටර්ස්බර්ග් රෝහලට ගෙනියන අවස්ථාව වෙනකොට උන්වහන්සේ කොලැප්ස් කියන්නේ
සිහිය නැහැ. සිහිය තිබුණා. හ්ම්. නමුත් ඊටම අසාධ්‍ය රෝග තත්ත්වයකින් හිටියේ. හ්ම්. එතකොට උන්වහන්සේ කෙලින්ම දැඩි සත්කාරයකට ඇතුළු කළා හෘද රෝග අංශය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ගෙනිච්චාම එතෙන්ද මූලික පරීක්ෂණ කරනවා. ඒ කියන්නේ ඇන්ජියෝප්ලාස්ටි එකක් කරනවා. ඒ කියන්නේ හෘදේ ලේවල ලේ නාරවල ස්වභාවය නිර්ණය කිරීම සඳහා කරන ඇන්ජියෝප්ලාස්ටි එකක්. ඒකට මූලික ලේ සහ අනිත් පරීක්ෂාව කරනවා. ECG පරීක්ෂාවක් කරනවා. ඊට හෘදයේ ක්‍රියාකාරීත්වය සඳහා ඉකෝකාඩියෝග්‍රෑම් එකක් කරනවා. ඒ අනුව ඒ වාර්තා අනුව නිගමනය කරලා තියෙනවා. උන්වහන්සේගේ හෘදයේ තිබෙන ප්‍රධාන ධමනි තුනම අවහිර වෙලා එකක 85%ක අවහිරතාවයක් තිබෙනවා. ඒකට ඒ නිසා ඒ අනුව වුන් තීරණය කරනවා ජයුදේ බේරා ගැනීම සඳහා එක වම් කිරීටක ධමනියට ස්ටෙන්ට් එකක් කියන්නේ සියුම් නාලයක් ඇතුළු කරන්නේ. ඒ ඇතුළු කිරීම නිසා තමයි උන්වහන්සේ ඒ අවස්ථාවේදී තවදුරටත් අසාධ්‍ය තත්ත්වයට පැනලා මිය යාම වැළකුණේ. උන්වහන්සේ එවැනි අසාධ්‍ය තත්ත්වයක හිටියා නම් මේ යම් ප්‍රමාණයට දේශපාලන කරුණක් ඔබතුමාගේ විෂය නෙවෙයි. එවැනි අසාධ්‍ය තත්ත්වයක හිටියා නම් උන්වහන්සේගේ මරණය රුසියාව තුළ සිදුවීම රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් වේයයි තේරුම්ගෙන තිබුණා නම් රුසියාවට තිබුණේ නැද්ද මේ වෙලාවේ උන්වහන්සේව නැවත ලංකාවට එවන්න? නෙමෙයි. එතෙන්දී මේක මට අදාළ වක්ෂය නෙමෙයි නමුත් මට ලැබුණ තොරතුරු අනුව මට යම්කිසි පිළිතුරක් දෙන්නට පුළුවන්. ඒ අනුව මුන්වහන්සේ මේක පෞද්ගලික ගමනක්. රාජ්‍ය තාන්ත්‍රික ගමනයි පෞද්ගලික ගමන කියන්නේ දෙකක්. එතකොට මුන්වහන්සේගේ වැඩම කිරීම පෞද්ගලිකයි. ඒ කොච්චරද සනාතන වෙනවද කියනකොට රුසියාවේ මහා කොමසාරිස්වරයාවත් දන්නේ නැහැ උන්වහන්සේ යන බව. පසුව දැනගන්න. ස්පිතාලේ දුන්නාට පස්සේ. දැන් මහාචාර්යතුමා රුසියාවේදී සෝමහාමුදුරන්ට ස්ටෙන්ට් එකක් දාලා කිසියම් ප්‍රතිකර්මයක් කරනවා. එතනින් පස්සේ උන්වහන්සේ සුවපත් වෙනවද? දවස් 3ක් උන්වහන්සේ ඉන්නවා මේ දැරිසත්කාරයකදී. ඊට පස්සේ උන්වහන්සේ හෘද රෝග අංශයට ඇතුළු කරලා ඒකම කොටසක්. ඊට පස්සේ අන්තර් කියන්නේ ඉන්ටර්මීඩියට් සෙන්ටර් කියන එකක් තියෙනවා ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ සුව වුණාට පස්සේ පිට කරන්න ඉස්සර වෙලා මේ නිරීක්ෂණයේ තත්ත්වය තියන්නේ. උන්වහන්සේගේ නියම වෙනවා දෙසැම්බර් මාසේ 4 වෙනිදා පාදයේ. ඒ දවසක නවත සම්පූර්ණ පරීක්ෂාවක් කළා උන්වහන්සේට බයිපාස් එකම සිදු කිරීමට අවශ්‍යතාවයක් තිබෙනවද? එසේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් උන්වහන්සේ බයිපාස් එකමකට දරා ගැනීමේ සෞඛ්‍ය හැකියාව තිබෙනවද කියන පරීක්ෂා කරනවා. ඊට පස්සේ ඒව තියෙන අතරේ ඒ පරීක්ෂාව කරනවා. අවශ්‍ය කරන පරීක්ෂා කළාම එතෙන්දී තීරණය කරනවා මේ ඒ අවස්ථාව පරීක්ෂා කරන අවස්ථාව වෙනකොට උන්වහන්සේට සුදුසු බයිපාස් එකකට සත්‍යයට තාමපත් වෙලා නැහැ කියන එක. ඊට පස්සේ දවස් 2කට විතර පස්සේ උන්වහන්සේට නැවත හෘදකැක්කුමක් හදනවා. ස්ටෙන්ට් එකක් දාපු රෝගියෙකුට හෘදයාඝාතයක් වැළඳීමේ තියෙන ඉඩකඩ සහ ප්‍රවණතාවය කොහොමද? ඊටාම ඉක්මනින් නෑ මේක දැන් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියලා කියන්නේ සති 7ක් විතර කාලයක් ගිහිල්ලා. එතකොට දැන් සාමාන්‍ය ස්ටෙන්ට් එක දාපුවාම කාලයක් යනකම් යම් ප්‍රතිකාර නියම වෙනවා. ඒකට ඇදීම වැළැක්වීම. ඒ වගේම ස්වාභාවික හේතු නිසා තව ලේකටියක් වෙන තැනක හැදෙන්න පුළුවන්. එයද උන්වහන්සේගේ අපවත් වීමට ප්‍රධානම හේතුව. අවසාන හේතුව ඒක. අවසාන හේතුව. ඒ කියන්නේ ඒ ලේකටිය ආවා. ලේකටියෙන් ඒ ලේනාවේ ලොක්කුණා. ඒ වෙනකොට උන්වහන්සේගේ හෘදයාබාධයකට වැළඳලා දරු කොටසක් හෘදේ යාපත් ක්‍රියාකාරීත්වයේ නෙමෙයි තිබුණේ. එයාගේ ඊට මාස ගණනාවකට කලින් ඇවිත් පරණ හෘදයාබාධයක්
කුත්කත් ලක්ම තිබුණා. ලංකාවේදී ලාව ඒ කියන්නේ සයිලන්ට් ඉන්ෆාක්ට් කියලා කියන්නේ නියඬ හෘදයාබාධ උන්වහන්සේට මාස 6ක 7ක කාලයක් අඩුම වශයෙන්. කලින් නියඬ හෘදයාබාධයක වැළඳිලා ඒකේ ඒක සුවය පත් කළා තිබුණා. එතකොට ඊළඟ එක තමයි තව හෘදයාබාධයක් තිබුණා. අර යනකොට පපුවේ අමාරු හැදුණා උන්වහන්සේට. කොළඹ ඉඳලා මොස්කෝව වෙන අතර තමයි මුලින්ම පපුවේ එක්කම හැදුනේ. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා කෙනෙකුට එන්නේ උපරිම හෘදයාබාධ 3යි කියලා. ඒක ඇත්තද? ඒක විද්‍යාත්මක පාදන වන්නන්නේ නැහැ. හා. තුනට අඩු වෙනත් බලන්න පුළුවන් වැඩිනත් බලන්න පුළුවන්. තුනට වැඩියෙන් කෙනෙක් ඉන්නවා. හොඳයි. මේ ප්‍රශ්නම ඔබතුමාගෙන් අහනවා. දැන් මේ සියලු කරුණු සම්පින්ඩණය කරලා ඔබතුමාලා අවසානයේ නිගමනයකට එන්නේ සෝම හිමියන්ට ලැබෙන ස්වභාවික මරණයක්. මේ කරුණු ටික පදනම් කරගෙනද කියන්නේ? මම ඒක මේ විදිහට දාන්න. මොකද ස්වාභාවිකද මරණය අස්වාභාවික දෙන එක තීරණය කරන එක නීතිමය. මහේස්ත්‍රාත්වරයා හරි මල් පරීක්ෂණය තමයි ඒක තීරණය කරන්නේ. අපි දෙන්නේ ඒ පිළිබඳ කරුණු දත්ත විද්‍යාත්මක පැත්ත. එතකොට මේක ස්වාභාවික හෘදයාබාධයක් කියන එක තමයි අපි කියන්නේ. එතකොට මේ මරණය යනු මරණය ස්වාභාවික වෙනවා. ඒ එකම අස්වාභාවික කරුණු තියනවාද කියන එකත් අපි බැහැර කරන්නේ. එතකොට මෙතෙන්දී ඒ බැහැර කිරීමත් මොකද මෙතෙන්දී ඊට පස්සේ මේ මරණයට හේතුව හෘදයාබාධයක් කියලා අපි තීරණය කළාට පස්සේ පොදුවේ තව අවස්ථාවක හරියට මම දවසයි 2004 ජනවාරි 1 වෙනිදා පන්සලේ ස්වාමීන් වහන්සේලා කාණ්ඩායම වෛද්‍යවරු කාණ්ඩායම සාකච්ඡාවක් කෙරුවා. ඒ සාකච්ඡාවේදී මෙතනලා අති කරපු ප්‍රශ්නේ තමයි මේ ලේ කැටිය ඇති කලේ වසක් විසක් දීලාද ලංකාවේ රුසියාවල විශේෂ වස වර්ග තියෙන පුළුවන්. ඒ වසක් මුන්වහන්සේට දීලා තමයි මේ ඒකේ ප්‍රතිඵල එකකට තමයි මේ ලේ කැටිය ආවේ කියලා. නමුත් අපි ඒක බැහැර කළා. හේතුව මේකයි. ලේ කැටියක් හැදෙන්නේ ලේ නහරයක් ඇතුළත. ඒ ලේ නහරයක් ඇතුළත ලේ කැටියක් නිකන් හැදෙන්නේ නැහැ. ඒක යම්කිසි ස්ථානයක ජනිත වෙන්නේ. එතකොට ඒකට ජනිත වීමේ හැකියාව ඒ කියන්නේ ලේ නහරේ අස්වාභාවික තත්ත්වය තියෙනවා. එකක්. දෙවෙනි එක තමයි හෘදය ඒ කියන්නේ හෘදයේ තියෙන ලේ නහරයකට පමණක් ලේ කැටියක් හදන්න පුළුවන් වස වර්ගයක් මේ කොහොමවත් අපි මේ වෙනකන් හසුරා ගන්න නැහැ. මොකද ලේ කැටියක් හැදෙනවා නම් ඕලම් ලේ නහරයක් ඇතුළත හැදෙන්න ඕන. ඒකට මුන්වහන්සේගේ හෘදය වස්තුවේ ඒ තියෙන තැනට ඇර වෙන කිසිම ලේ නහරයක ලේ කැටියක් නැහැ. ඒ වගේම තව චෝදනාවක් තිබුණා නේද? උන්වහන්සේට නිසි ප්‍රතිකාර ලබා දුන්නේ නැහැ රුසියාවේදී කියලා. ඒ ප්‍රතිකාර ඒක මේ කොමිෂන් වාර්තාවේ අවසාන වශයෙන් කියනවා ඒ මුන්වහන්සේට බයිපාස් සැත්කමක් සිද්ධ කළා නම් නියමිත වෙලාවට උන්වහන්සේට මේ තත්ත්වය අත් වෙන්නේ නැහැ කියන්නේ. නමුත් බයිපාස් සැත්කමක් කරන අදට මීට අවුරුදු 16කට ඉස්සෙල්ලා එතකොට බයිපාස් සැත්කම අවුරුදු 16 ඇතුළත ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අද මේ වගේම ලංකාවෙත් කරන ඔපරේෂන්. ඒ කියන්නේ අදපාද වැදලා තියෙන අවස්ථාවක්. බයිපාස් සැත්කම මෙහෙත් කරනවා. අනිවාර්යයෙන් රුසියාවෙන් කරන්න පුළුවන්. ඉන්නේ කරනවා. ඉතින් නමුත් ඒක කරන්න ඒ මුද්ගලයාගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය දැන් මොනවාසේ දියවැඩියා රෝගී තියෙනවා. වකුගඩු ආබාධ තියෙනවා. කොලෙස්ටරෝල් අධික සාන්ද්‍රණයක් තියෙනවා. හෘදය ලේ නහර ස්ථාන 3ක ලොකු මේ අවහිර වීමක් තියෙනවා. ඒකට මේ වගේ ඒවායේ සංකූලතාවයන් තියෙනවා. එතකොට ඒ සම්පූර්ණ මොකද කායික තත්ත්වය ඇගීමකට ලක් කරලා අර වගේ ලොකු ඔපරේෂන් එකක් පැය ගණනාවක් යනවා. උන්වහන්සේට ඔරොත්තු දෙන්න පුළුවන්ද කියන එක තීරණය කරලා තමයි ඒ තීරණය ගන්න වෙන්නේ. ඉතින් ඒක අර මම කියවනේ
දෙසැම්බර් මාසේ 5 වෙනිදා ඇසෙස්මන්ට් එකක් කළා කියලා. ඉතින්දී ඒගොල්ලන්ගේ තීරණය වෙලා තියෙන්නේ මේ ඒ දවස වෙනකොට තාම උන්වහන්සේට එවැනි ඔපරේෂන් එකක් කිරීම සුදුසු තත්ත්වයක නැහැ කියන එක. මේ සාකච්ඡාව අවසන් කරන්න මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට ඔබතුමා දෙන උත්තරය මත බොහෝ කරුණු තීරණය කරන්න පුළුවන් වෙයි. මගේ ප්‍රශ්නය සෝමහාමුදුරුවෝ රුසියාවේ ගමන යොදා නොගත්තත් උන්වහන්සේ ලංකාවේ හිටියත් උන්වහන්සේ කොහේ හිටියත් මේ තියෙන තත්ත්වයන් එක්ක උන්වහන්සේ 2003 මේ ওই කාල වකවානු ඇතුළත අපවත් වෙනවාද? මම මේකට මේ විදිහට මම මේ ප්‍රශ්න මේක අධිකරණයේත් පිළිතුරක් දුන්නා. ප්‍රශ්න ওই ආකාරව ඇහුවා. උන්වහන්සේ හෘදයාබාධයක් ඕනම වෙලාවක හැදෙන නියමිත ප්‍රතිකාර නියමාකාරයට නොගෙන ශරීරය තමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා හැරපු බවට සාධකම උතර තියෙනවා. ඒ කියන්නේ 2003න් පස්සේ බටහිර ප්‍රතිකාර කිසිම දෙයක් අරගෙන නැහැ. ඒ කියන්නේ ECG එකක්වත් පරීක්ෂණවත් මුත් කරලා නැති බවට තමයි අපිට කරුණු දැනට තියෙන්නේ. එන උන්වහන්සේ හෘදයාබාධ සඳහා හොඳ අපේක්ෂකයෙක්. මූලික වශයෙන් කියනවා නම් කාරණා හතරකට බෙදන්න පුළුවන්. එකක් තමයි සෞඛ්‍ය තත්ත්වය, කායික. දෙවෙනි එක මානසික සෞඛ්‍ය තත්ත්වය. තුන්වෙනි එක එන්වයරන්මන්ට්. ඒ කියන්නේ ඒ පුද්ගලයා ඕනම කෙනෙක් ආවොත් ඒ වෙලාවේ ඉන්න දැන් උඩ යනකොට ඔක්සිජන් ගතිය අඩු වෙනවා. සීතල දේශගුණය. ඒ වගේ තත්ත්වයන් සහ මේ තනත්තා හෘදයාබාධයකට ගොදුරු වෙන්න පුළුවන්ද? ඒ සාධක එවැනි අපේක්ෂයක්ද කියන එක. එතකොට මේ කාරණා හතරම සම්පූර්ණ වෙනවා උන්වහන්සේ. මොකද දැන් කෙනෙක් රටකට කියන්නේ ඔය වගේ කාරණාවකදී යම් කිසි මානසික වෙනසක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒකෙත් ඕන කෙනෙකුට වෙන්න පුළුවන් ඒක. නිතර පිට රටවල් ගිහිල්ලා ඉන්න කෙනෙකුට සමහරට නොවෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මානසික වෙනස්කම් ඇති වෙන්නට හැකියාවක් තිබෙනවා කෙනෙක්ගේ. එහෙම වුණා නම් ඒකත් බලපාන. ඒකට ඒ කාරණා හතරම සම්පූර්ණ වෙන එක තමයි මට පෙන්වුම් කරන්න මෙතනදී. දැන් මෙතන අවසාන වශයෙන් මට මේක කියන්න. උන්වහන්සේගේ මේ මරණය වළක්වා ගැනීමට හැකියාවක් තිබුණා. උන්වහන්සේ මොස්කව් යන්නට කලින් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වුණා නම්